ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවන්ත සුපින්වත් ඔබ සියලු දෙනාට මහා මංගල සූත්‍රයේදී අප ලෞතර බුදු පියාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම මංගල කටයුත්තක් හැටියට අපට පෙන්වා දී තිබෙනවා. ඉතින් මේ පුණ්‍යවන්ත මොහොතේ බෞද්ධ ආරෝපවාහිනිය වටා එක්රොක් වී සිටින සුපින්වත් ඔබ සියලු දෙනාත් එක්කාසු කරගෙන එවන් වූ මංගල කටයුත්තකට මුල පුරන්නටයි අප මේ ආකාරයෙන් සූදානම් වන්නේ. ඒ අනුව අද දවසේදී දායකත්ව ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපගේ ආරාධනය පිළිගනිමින් ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමන රතන ස්වාමින්ද්‍රයන් වහන්සේව ප්‍රථමයෙන් අපි ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ බොරලැස්ගමුව රත්නපිටියේ අංක 1/265 නිවසේ පදිංචි විදත් කන්නංගර මහතා සහ නර්මදා චතුපානි මහත්මිය සමග ඔවුන්ගේ පවුල්වල ඥාති පිරිස විසින්. සුපින්වත්නි, එසේනම් අප සියලු දෙනාම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය පංචශීල ධර්ම මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. හේතු වේවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස රමණීයානි අරඤ්ඤානි යත්තන රමණී ජනෝ විතරාගාරමෙස්සන්ති නතේ කාම ගවේසිනෝති සාදු 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 බණහන්ඩ සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපිට ධර්මයේ තරම් ලොකු දෙයක් මේ ජීවිතේ ලැබිලා නැහැ ඥානවන්ත මිනිසෙකුට එසේ කල්පනා වෙන්න පුළුවන් ඒ මොකද අපි ජීවිතේ පුරාම ඇසුරු කරන කිසිම දෙයකින් ධර්මයෙන් තරම් සැනසීමක් අපිට ලබන්නට පින්වත්නි පුළුවන් කමක් ඇත්තේ නැහැ. ධර්මයේ කියලා කියන්නේ ජීවිතේ අවබෝධ කරලා දෙන මාර්ගය. ජීවිතේ අවබෝධ කරගන්නට බැරුව අපිට අවශ්‍ය කල්පයක් ලැබුණත් පින්වත්නි ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ. ජීවිතේ අවබෝධ කරන එක්කෙනාට එක දවසක් වුණත් ශ්‍රේෂ්ඨයි වටිනාකමක් තිබෙනවා. ඒ එක දවසේ ජීවිතය ඊටාම ශ්‍රේෂ්ඨ ජීවිතයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි ජීවිතය කියලා සලකන්නේ පින්වත්නි මේ බාහිර ශරීරය නෙමෙයි චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය, ප්‍රඥාව. ඒකට මේ සම්බන්ධ වෙලා තිබෙනවා මේ ශරීරය. ශරීරය අපි මේ අත්හැරලා දාලා අපි යනවා. ඒක දියුණු කරන්නට බෑ. ඒක ඉපදුණු දවසේ ඉඳලා එක එක විපරීතයන්ටපත් වෙලා වෙනස් වීම වලටපත් වෙලා ඒක අපි ඉවත් කරලා දානවා. නමුත් චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය, විදර්ශනා මාර්ගයෙන් ලබන ප්‍රඥා ශක්තිය කියන එක අපි නිවන් අවබෝධ කරන තාක් කල්ම අපි පසුපස සසර පවතින දේවල්. එතකොට අපි දියුණු කරන්නේ සාසනික ප්‍රතිපදාවෙන් පින්වත්නි මේ චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය නුවණ තමයි අපි සාසන ප්‍රතිපදාවෙන් දියුණු කරන්නේ. බණ අහලා හරි භාවනා කළා හරි ඒ වගේම දන් පූජා කළා හරි මේ කුමන කටයුත්තකින් අපි බලාපොරොත්තු වෙන්නේ අර කියපු හිතේ දියුණුව, අපේ ක්‍රියාවේ දියුණුව, ඒ වගේම අපේ ප්‍රඥාවේ දියුණුව. ඒව දියුණු නොවනව නම් ඒ ධර්මය අපි ළඟ ජීවත් වෙන ධර්මයක් හැටියට පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. තමා ළඟ ජීවත් වෙන ධර්මයක් නම් ඒවා දවසින් දවස පින්වත්නි දියුණු වෙන්න ඕන. අපි හිතන විදිය දියුණු වෙන්න ඕන. කර්ම ශක්තිය කියන්නේ අපේ ක්‍රියාව දියුණු වෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව දියුණු වෙන්න ඕන. ප්‍රඥාව දියුණු වෙන්නෙම
කෙලෙස් අඩු වෙනකොට, කෙලෙස් සංසිඳනකොට, කෙලෙස් තුනී වෙනකොට, කෙලෙස් දුරු වෙනකොට ප්‍රඥාව දියුණු වෙන්න බලනවා. බුද්ධ දේශනාව තුල පෙන්වන ප්‍රඥාව දියුණු වෙන්නේ කෙලෙස් නැතිවීමෙන් අඩුවීමෙන්මයි. එතකොට බුද්ධාදී උත්තමයන් වහන්සේලා නිවන් අවබෝධ කරන තෙක්ම පින්වත්නි කාම ගවේෂණයක් කරන්නේ නැහැ. මේ ලෝකයේ අසුතවත් අන්ධ පුතුජනයා විසින් සංසාරේ නානාවිද ජීවිත ලබාගෙන කාම ගවේෂණයක් කරන බව බුදුහාමුදුරෝ දේශනා කළා. අපි වැඩි කාලයක් පුරුදු කරලා තින්නේ ඒ කාම ගවේෂී ජීවිතයට. ඒ කාම ගවේෂී ජීවිතයට අපි වැඩි කාලයක් පුරුදු කරලා තිබෙන නිසා වැඩි දෙනෙකුට අපහසුයි අර කියපු චිත්ත ශක්තිය දියුණු කරන්නට, ක්‍රියාව දියුණු කරන්නට, ප්‍රඥාව දියුණු කරන්නට අමාරුයි හුඟක් ඇත්තන්ට. ඒ සඳහා ලොකු වීරියක් ගන්නට ඕනකම තියෙනවා. තවත් කෙනෙකුට ස්වල්ප වූ වීරියක් ගන්නකොට ඒ ජීවිත ශක්තිය කියන එක, ජීවිතය කියන එක පින්වත්නි දියුණු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට චිත්ත ශක්තිය යම් අවස්ථාවක උපරිම තලයට දියුණු කරනවා කියලා කියන්නේ හිත නිරෝධ කරනවා කියන එකයි. ඒක ඉතින් ගැඹුරු දෙයක්. චිත්ත නිරෝධ කියන එක. ඊළඟට ක්‍රියාව දියුණු කරනවා කියලා කියන්නේ කුසලයට මේ ක්‍රියාව නගන එක. කුසලය කියලා කියන්නේ ඇලීමක් නැතුව, ගැටීමක් නැතුව, මුලාවීමක් නැතුව කොහොමද මේ ආයතන පවත්වන්නේ කියන අවබෝධය. ඒක රහතුන් තුල තිබෙන එකක්. ඒ නිසා තමයි බණ පොතේ තියෙන්නේ පින්පව් පුතුජනයෝ කරති කුසල් රහතුන් කරති. රහත් බවට පත්තුණු දවසේ ඉඳලම ඒ ඇත්තු ඇහෙන් බලන ක්‍රියාව තිබුණට ඒකෙන් ඇලීමක් නැහැ. ඒකට අපි කියන කුසලය කියලා. කුසල ක්‍රියාවක් ඒක. කනෙන් ශබ්ද ඇහුණට ඒ ශබ්ද කෙරෙහි ඇලීමක් නැහැ. එතන කුසලයක් තියෙන. එතකොට ඒ නිසා තමයි ක්‍රියාව උපරිම තත්වයට පත් කරනවා කියන්නේ කුසල භාවයට පත් කරනවා කියන්නේ. ප්‍රඥාව කෙලවර කියලා කියන්නේ අරහත් භාවය විදර්ශනා නුවණින් යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නපු විදියට මේ යථා භූත ඥානය අවබෝධ කර ගැනීම. යථා භූත ඥානය කියලා කියන්නේ මොකද්ද? සරු දේ සරු හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම. එතකොට කාම ගවේෂකයන් තුල තිබෙන්නේ පින්වත්නි නිසරු දේ සරුකට කල්පනා කරලා ඒ ගැන සෙවීම දිගින් දිගට කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ මාතෘකා කරන්නට යෙදුණු ගාථා රත්නේ සාමාන්‍ය අර්ථය ඒක. රමණීයානි අරඤ්ඤානි යත්තන රමණී ජනෝ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව ඇලුම් නොකරන ආරණ්‍යයට රහතන් වහන්සේලා එහෙම නැත්නම් කාම ගවේෂණය කරන්නේ නැති ඇත්තන් විසින් ඇලුම් කරනවා. ඒ මොකද නතේ කාම ගවේෂිනෝ. උන්වහන්සේලා කාම ගවේෂණයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. එතකොට දැන් මේ ගාථා රත්නයෙන් තේරෙනවා පින්වත්නි කාම ගවේෂණය කියන එකට පාවිච්චි කරපු වචනය තමයි අනාර්ය පරිේෂණය කියන එක. මැරෙන දේ පරිහරණය කරමින් මැරෙන දේ සොයනවා. ඒකට තමයි අනාර්ය පරිේෂණය කියලා කියන්නේ. ආර්ය පරිේෂණය කියලා කියන්නේ අර යථාභූත ඥාන දර්ශනය ළඟා කර ගැනීම සඳහා අපේ චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය හරි විදියට ප්‍රඥාව හරි විදියට තේරුම් අරගෙන පාලනය කළා, දියුණු කළා මේ සසරින් නිදහස් වීමට
කටයුතු කරන එක. එතකොට දේශනාව තුළ බොහෝ සඳහන් වෙනවා පින්වත්නි මේ ආරඤ්‍යගතෝවා කියන එක. වනාන්තරගතව විදර්ශනා වඩපු සිද්ධි බොහෝ ප්‍රවෘත්ති සූත්‍රගතව සඳහන් වෙලා තිබෙනවා. පැවිදි ඇත්තන් විතරක් නෙමෙයි ගිහි ඇත්තන් පවා එදත් අදත් ඉදිරියටත් අරණ්‍ය වෙත යොමු වෙනෝ. අරණ්‍ය වෙත ගියාම අපිට හිත සංසුන් කරගන්න පුළුවන් කියන ආකල්පයක් තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ නම් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආදී වශයෙන් පෙන්නලා තිබෙන්නේ අර පරිසරයෙන් ලැබෙන නිදහස් තත්වයේ උඩ මේ චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය, ප්‍රඥාව කියන ඒවා දියුණු කරන්නට මාර්ගය සලස්වා ගන්න ඒකෙන් ලැබෙන නිසා. නමුත් අද වැඩි දෙනෙක් පින්වත්නි වනාන්තරවලට යන්නේ කාම ගවේෂණය සඳහා. එහෙ ගිහිල්ලා සමහර විට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, සතුන් දඩයම් කරනවා, වනාන්තරයේ තියෙන සුන්දර ස්වභාවික දේවල් අපවිත්‍ර කරනවා, විනාශ කරනවා. සමහර විට තමන්ගේ ජීවිතය නැති වෙන තත්ත්වයට මාර්ගයක් සලස්වා ගන්නෝ සමහර සිද්ධි දිහා බලනකොට. නමුත් නතේ කාම ගවේෂිනෝ, කාම ගවේෂණය කරන්නේ නැති කෙනෙක් අරඤ්ඤයට ඇතුල් වුණාම ඒ ඇත්තාගේ ජීවිතය ආරක්ෂා වෙනවා වගේම අර අරණ්‍ය කියන එකත් කැලේ කියන එකත් ආරක්ෂා වෙනවා. කැලේ තියෙන ගහකොළ, සතා සිව්පාවා, ඒ වගේම දිය පහරවල්, පරිසරය ඒ සියල්ලක්ම ආරක්ෂා වෙනවා. අර කාම ගවේෂණයක් නැතුව මේ චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය, ප්‍රඥාව දියුණු කරන්නට උත්සාහ කරන පිරිසක් ඒකට ගිහා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාම ගවේෂකයන්ට වෙන පැත්තකින් රමණීය කියලා සලකලා තමන්ගේ විපත්තියත් වනාන්තරයේ විපත්තියත් සලසා ගන්නවා වගේම කාම ගවේෂණය කරන නැති ඇත්තන් රමණීයානි අරඤ්ඤානි විරාගී සැනසීමක් ලබනවා. ඒව විනාශ කරන්නේ නැතුව තමනුත් ඒ සැනසීම උදා කරගන්න. ඒක ඊටාම වැදගත් දෙයක්. මොකද කාම ගවේෂකෙක් වනාන්තරයකට ඇතුල් වුණාම පින්වත්නි පිපිච්ච මල් දිහා බලලා ඒවයි ඇලෙනවා, සතුටු වෙනවා. නමුත් කාම ගවේෂණය කරන්නේ නැති භාවනා යෝගියෙක් නම් අර පිපෙන මල විතරක් නෙමෙයි බලන්නේ, කැලේ පරවෙලා තියෙන මල දිහාත් බලනවා. අර පළදරපු ගහ දිහා විතරක් නෙමෙයි දි รา පත් වෙච්ච ගහ දිහාත් බලනවා. ඒ වගේම පිරීලා ගලන දියපාර දිහා පමණක් නෙමෙයි අර සිඳී වියලී ගිය දියපාර දිහාත් බලනවා. ඒ වගේම අර සතා සිව්පාවා එකිනෙකා අතර තියෙන මේ වනාන්තරයේ තියෙන බය, එකිනෙකාට තියෙන බය, එකිනෙකාගේ නාදයෙන් ඒ භාවනානුයෝගියා තේරුම් ගන්නවා. මේ විදිහට බලනකොට පින්වත්නි අර කාම ගවේෂී පුජ්‍යලයා වනාන්තරයකට ගියාම හැසිරෙන, දකින, අහන ස්වરૂපයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක් තමයි අර නිවන් මාර්ගයේ එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනය අවබෝධ කරගන්නට උත්සාහ කරන ගිහියා හෝ පැවිද්දා ඒ වනාන්තරයේ දිහා බලන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වනාන්තරයට ගිහිල්ලා භාවනා කරන ගමන්ම හවස් භාගයේ ඒ වනාන්තරයේ තියෙන පොකුණකට විලකට බැහැලා ස්නානය කරලා ඒ විලේ පිපිලා තියෙන නෙළුම් මලක් චාරිත්‍රානුකූලව හැමදාම වගේ ඉඹිනවා. ඒකේ සුවඳ ආග්‍රහණය කරනවා.
එතකොට ඒ පුණ්ඩරික සූත්‍රයේ එහෙම නැත්නම් පුප්ප කියන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන සිද්ධිය ඒ වනයේට අධිග්‍රහිත වෙලා ඉන්න දෙවි කෙනෙක් මේ ස්වාමින් වහන්සේගේ මේ ක්‍රියාව දැකලා කියනවා ඔබ මේ සුවඳ හොරෙක් බවට පත් වුණා නේද කියලා. ඒ කියන්නේ මේ මල දැකලා ඒ මල ඉඹලා ඒකේ සුවඳ ආග්‍රහණය කරාම ඔබ සුවඳ හොරෙක් බවට පත් වුණා. ඒ මොකද ඒ සුවඳ ඔබට අයිති එකක් නෙවෙයි. එතකොට එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒ සුවඳ නිසා ඇලීමක් ඇති කරගත්තා. අන්න ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් ඇති කරගන්න යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය නිසා පින්වත්නි අර යථාභූත ඥාන දර්ශනය ගවේෂණය කිරීමට එහෙම නැත්නම් අර කාම ගවේෂණේ ඉවත් කරලා යන කෙනෙකුට ඒක පලිබෝධකයක් හැටියට තමයි ඒ දෙවිය සඳහන් කළේ. එතකොට පේනවා පින්වත්නි අර කාම ගවේෂණයට ගිය එක්කෙනා අර විදියට බලනකොට ඇස් දෙකෙන් බලලා රූප හොරෙක් බවට පත් වෙනවා. ඒ රූප දිහා බලලා ගස් කොළන් දැකලා දිය පහරවල් දිහා බලලා මල් පිපිච්ච මල් දිහා බලලා ඒවයි චන්දරාගයක් ඇති කරගන්නවා. රූප හොරෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒවයි සුගන්ධය ආග්‍රහණය කළා සුවඳ හොරෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒවයි තියෙන නොයෙකුත් පලාපල අනුභව කරලා අර රස සංඥාවක් රස තෘෂ්ණාවක් ඇති කරගෙන රස සොරෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ගංගා ඇලදොලවල් වල ස්නානය කරලා ස්පර්ශය ලැබලා ස්පර්ශය පිළිබඳ හොරෙක් වෙනවා. එතකොට පේනවා පින්වත්නි සංසාරෙම ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන 6 පිනවමින් අර කාම ගවේෂී ජීවිතයක් ගත කරපු කෙනෙක් සමහර විට හිතෙන්න පුළුවන් මේක දැන් මට සුදුසු නෑ මේකෙන් ඉවත් වෙන්න ඕන කියලා ආරණ්‍ය ගත වෙන්න පුළුවන්. දැන් බොහෝ අය ආරණ්‍ය වලට කැමතියි. ඉතින් ආරණ්‍ය ගත වෙච්ච එක්කෙනාට සමහර විට ඉතා සියුම් විදියට අර ක්‍රියාව සිද්ධ වෙන බව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. රූප සොරකු බවට පත් වෙනවා. Taman දන්නේම නැහැ. ඊළඟට ගන්ධ සොරකු බවට පත් වෙනවා. Taman දන්නේම. රස සොරකු බවට පත් වෙනවා. ස්පර්ශ සොරකු බවට පත් වෙනවා. අර ගංගා ඇලදොලවල් වල ස්නානය කිරීම. ඒක තමයි අර දිව්‍ය පුත්‍රයා දුන්නේ ඔබ ආවේ මෙතෙන්ට ඒ හොරකමටද. එතකොට ඒ දිව්‍ය පුත්‍රයාම කියනවා තවත් ඉන්න පිරිසක් විලට බැහැලා මල් නෙලලා මල් සුවඳ අරගෙන අර නෙළුම් දඬු ගලවගෙන ඒව අනුභව කරන පිරිසකුත් ඉන්නවා. මේ තාපස පිරිසක්. නමුත් ඒ තාපස පිරිසට මම දොස් කියන්නේ නැහැ ඔබටමයි දොස් කියන්නේ. ඒ මොකද ඔබට ගැලවෙන්න හොඳටම අවස්ථාව තියෙනවා. අර ඇත්තෝ සම්පූර්ණයෙන්ම රාග දේශ මෝහ වලින් යුක්ත කිලුටු පිරිසක්. ඒගොල්ලන්ට මං සංවේගය උපදවන්නේ නැහැ කියලා කියනවා. එතකොට ওই බණ පොත්වල නිතර තියෙන දෙයක් තමයි පින්වත්නි සංවේගය උපදවනවා කියන එක. පහන් සංවේගය කියලා එකක් තියෙනවා. ඊළඟට ධර්ම සංවේගය කියලා එකක් තියෙනවා. ජීවිතයේ පිළිබඳ සංවේගයක් උපදවනවා. ඒ සංවේගය කියලා කියන්නේ අර අමතක වෙච්ච දේ නැවත එතන මතක් කරලා දීලා ප්‍රඥාවේ පිහිටවීමයි. එතන දුසක් සෙවීමක් හැටියට නෙවෙයි. එතකොට මේ දිව්‍ය පුත්‍රයා මේ ස්වාමීන් වහන්සේ ඊටාම හොඳ ගුණ යහපත් සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් හොඳට වැඩ කරගෙන මේ සුළු වරද නිසා උන්වහන්සේගේ ජීවිතේ සසර තව යන්ට ඉඩ තිබෙන ඒ නිසා උන්වහන්සේගේ අර සංවේගය උපදවන්න තමයි අර කාරණා කිව්වේ. මං අරගොල්ලන්ට කියන්නේ නැහැ. ඒගොල්ලන්ට සංවේගයක් උපදවන්න දෙයක් නැහැ. ඒගොල්ලන් සම්පූර්ණම රාග දේශ මෝහ වලින් යුක්ත මඩේම එරිලා ඉන්න කෙනෙක් කියලායි ඒ දිව්‍ය පුත්‍රය සඳහන් කරන්නේ. දැන් අද කාලේ වුණත් පින්වත්නි
හොඳට ಗುಣධර්ම දියුණු කරගෙන එන්න ගිහි පැවිදි ඇත්තන්ට එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි ඒ ඇත්තන්ට මේ සංවේගය උපදවන්න යම් යම් දේවල් අර විදියට එදා වගේ ප්‍රකාශ නොවෙන්නේ කියලා. දෙවිවරු දිව්‍ය පුත්‍රෝ ඒ සිද්ධි තියෙනවනේ. නමුත් අපි මේ සිද්ධි ගැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ ඊටාම පිරිසුදු කෙනෙක් නමුත් ඊටාම ස්වල්ප වරදක් එතන සිද්ධ වුණේ. ඒ ස්වල්ප වරද නිසා තමන්ගේ ශාසන ප්‍රතිපදාව කිලුටු වෙන බව දැනගෙන තමයි ප්‍රකාශ කළේ. දැන් හුඟක් අයට එහෙම අත්දැකීමක් නොලැබෙන්නේ හුඟක් අය පිරිසිදු පවිත්‍ර ජීවිත තියෙනවා කියලා කියන්න අමාරුයි පින්නත් ගිහි පැවිදි අද කාලේ. ඉතින් එහෙම පිරිසකුත් ඇති නැත්තේ නෑ. එතකොට පේනවා දැන් මෙතන මතු කර අර සංවේගය ඇති කරාට පස්සේ අර ස්වාමීන් වහන්සේ ඒ සංවේගය ඇති කරගෙන අරක අත්හැරලා කියනවා මට මේ විදිහේ දෙයක් තව සිද්ධ වුණොත් දිව්‍ය පුත්‍රය නැවතත් කියන්නේ කියලා. ඒතර කෝපයක් ගත්තේ නැහැ. තමන් කර වරද ගැන කවුරු හරි පෙන්නුවා ඒක ගැන සතුටු වුණා. සංවේගයක් ඉපදුණා. තමන් පරමාර්ථය ගැන සිහි කළා. ඊළඟට නැවතත් මෙහෙම දෙයක් වුණොත් සිහි කරන්නේ මතක් කරන්නේ කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට පින්වත්නි ඒක තමන්ට අයිති දෙයක් නොවේ කියන එක. ඒක ඉතා ගැඹුරු දෙයක්. මොකද දැන් අපි ඒ සුවඳ මට අයිති දෙයක් කියලා ගත්තත් වැරදි. වෙනත් කෙනෙකුට අයිති දෙයක් කියලා ගත්තත් වැරදි. අපේ බුදුහාමුදුරුවෝ මේ සේරම ධර්ම උගන්වලා තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් හැටියට. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සියලු ධර්මයෝ ඒවා මට අයිති කියලා කියන්නත් බෑ වෙනත් කෙනෙකුට අයිති කියන්නත් බෑ මටත් වෙන කෙනෙකුටත් දෙගොල්ලටම අයිති කියලා කියන්නත් බෑ මේ දෙගොල්ලන්ටම අයිති නොවේ කියලා කියන්නත් බෑ. ඒ ඔක්කොම දෘෂ්ටි වලට වැටෙන ධර්ම හැටියට අපේ බුදුහාඳුරුවෝ පෙන්නලා තියෙනවා. එහෙමනම් ඒවා තේරුම් ගන්නට තියෙන එකම මාර්ගය ඒවා හේතුවක් ප්‍රත්‍යක් නිසා හටගන්නා දේවල්. සුවඳ වුණත් එහෙමයි, රූප වුණත් එහෙමයි, ශබ්ද වුණත් එහෙමයි, ගන්ධ වුණත් එහෙමයි, රස වුණත් එහෙමයි, ස්පර්ශය වුණත් එහෙමයි. එතකොට මේ සලායතනෙට රොමු වෙන සලායතනයත් එහෙමයි. එතකොට අන්න එතන තමයි ඒ උන්වහන්සේට ඇති වුණු සංවේගය මේ පටිච්ච සමුප්පන්න ක්‍රමයයි මතක් කරලා දුන්නේ. ඒක ගැඹුරු දෙයක් පින්වත්. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රමය මතක් කරලා දීම නිසා මේ ධර්මයේ පිළිබඳ නැවතත් සියුම් ඥානයක් උන්වහන්සේට ඇති වුණා. අපේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා තියෙන්නේ මේ සියලුම ධර්මයන් හේතුවෙන් හේතුවක් ප්‍රත්‍යක් ඇතුව පහළ වෙන දේවල් නේද? ඒවා පටිච්ච සමුප්පන්නයි. ඒ පටිච්ච සමුප්පන්න ධර්මවල තියෙන ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය. යම්කිසි කෙනෙක් ඒවා නිත්‍ය හැටියට සලකනවා නම් ඒවයි ආදීනව බොහෝ තියෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා ආදීනමය දැන් එතන නිත්‍යයි කියලා යම් අවස්ථාවක ගත්තනම් ඒ මොහොතේම ඒකේ ආදීනමය ගැන සලකන්නේ කියලා කිව්වා. ආදීනව සංඥා. ආදීනමය ගැන සලකලා ඒක වහාම තමන්ගේ චිත්තසංතානෙන් ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණ සංඥා ප්‍රහාණය කරන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට පේනවා මේ සකස් වෙච්ච ඒව නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ සියල්ලක්ම සකස් වෙච්ච ඒව නිසා බුදුහාමුදුරුවෝ සංඛාරවල ඒව ඇතුළත් කළා. ඒ සංඛාරවල ඒව ඇතුළත් කළා නම් පින්වත්නි ඒ
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සියල්ලක්ම අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයටයි. ඒවා දුකේ හැම ඇතුළත් වෙන ධර්ම හැටියටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ දුකේම ඇතුළත් වෙන ධර්ම නම් ඒවා ගැන අපි සිහියෙන් යුක්තව වාසය කරන්න ඕන. සිහි මුලා වුණොත් අපි ඒ එකක් මාර්ගයෙන් අපි යන්නේ මොකද්ද? දුක අනුභව කරන්නට. දුකෙන් නිදහස් වෙලා ඉන්න ඕන නම් ඒවා දුක්ඛ සත්‍යයේ තියෙන දේවල් හැටියට තේරුම් අරගෙන ඒවයි ආදීනමය සලකලා ඒ අවස්ථාවේදී ඒවා දුරු කරන්න ප්‍රහාණය කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ වගේම උන්වහන්සේ පෙන්නනවා යම්කිසි කෙනෙක් භාවනා කරන්නට ඒ වගේ පතිරූප දේශයකට තමන් හිතන සුදුසුයි කියලා විශ්වාස කරන තැනකට ගියාම තමන්ගේ සිහිය තමන්ට මෙතෙක් පිහිටවා ගන්නට බැරි වුණු සිහිය පිහිටවා ගන්නට බැරි නම් තමන්ට එකඟ කරගන්නට බැරි හිත එකඟ කරගන්නට බැරි නම් මෙතෙක් ඒ වගේම තමන්ට තමා තුළ තියෙන ආශ්‍රවයන් පිළිබඳ පිළිසිඳ අවබෝධයක් ලබා ගන්නට බැරි නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ පරිසරය ප්‍රතිරූප දේශයක් වෙන්නේ නැහැ. එතකොට පේනවා අපේ මනස හා බැඳිලා තියෙන දේවල් මේවා. එක එක්කෙනා හිතා ගන්නට පුළුවන් දැන් මං කැලේට ගියොත් භාවනා කරන්න පුළුවන් කියලා. තව කෙනෙක් හිතන්න පුළුවන් කැලේට යන්න ඕනේ ගමේ ඉඳගෙනම පුළුවන්. ගමේ පන්සලේ ඉඳගෙනම පුළුවන් කියලා තව කෙනෙක් ඒ පන්සලට යන්න ඕනෙත් නැහැ ගෙදර ඉඳගෙනම පුළුවන්. ඒකේ වරදක් නැහැ පින්වත්නි කියන දේ. ඒ තමන්ට සුදුසු ප්‍රතිරූපයේ සමහර විට එතෙන්දි ගොඩ නැගෙනවා. තමන්ට මෙතෙක් එලවා ගන්නට බැරි වුණු සිහියක් එලවා ගන්නට, ඒ කියන්නේ සිහිය පිහිටවා ගැනීමේ හැකියාවක් යම් පරිසරයකින් ලැබෙනවා නම් ඒ පරිසරය තමන්ට හොඳයි. ඊළඟට තමන්ගේ සිත එකඟ කරගන්න බැරි මෙතෙක් වෙලා එකඟ කරගන්න බැරි වුණු සිත යම් පරිසරයකදී තමන්ට එකඟ කරගන්න පුළුවන් නම් අන්න බුදුහාමුදුරුවෝ පෙන්වන ඒ පරිසරය තමන්ට හොඳයි. ඊළඟට තමන්ට මෙතෙක් අවබෝධ කරගන්නට බැරි වුණු ආශ්‍රව ධර්මයන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් දැක ගන්නට අවබෝධ කරගන්නට බැරි වුණු ආශ්‍රව ධර්මයන් පිළිබඳ යම්කිසි වැටහීමක් ලැබෙනවා නම් ඉතින්දී ඒ පරිසරය හොඳයි. ඊළඟට තමන්ට තේරෙනවා නම් මේ අරහත් ඵල විමුක්තිය සඳහා තමන්ගේ මේ චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය, ප්‍රඥාව යොමු කරන්නට ඉතා පහසුවෙන් මේ පරිසරය තුලදී පුළුවන් කියලා අන්නේ පරිසරය හොඳයි. අපි කල්පනා කරන්න ඕන. එතකොට එහෙමනම් කෙනෙකුට වෙනම ලේබල් කරලා තියන්න බෑ පරිසරයක් මෙන්න මේක හැමෝටම හරියි කියලා. තමන්ගේ මානසික தත්ත්වය උඩ තමන් මානසික පරිසරය ගොඩනගා ගන්න ආකාරය උඩ තමයි පින්වත්නි බාහිර පරිසරයත් තමන්ට සම්බන්ධ වෙලා ඒ අනුව තමන්ගේ සිහිය, චිත්ත ඒකාග්‍රතාවය, ඒ වගේම ආශ්‍රව ධර්මයන් අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව ඒ සියල්ලක්ම ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙම නුනොත් අපි නිකම්ම කල්පනා කළොත් අපිට මෙන්න මේ මෙහෙම පරිසරයකට ගියොත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කියන එක ඒ තරම් ඥාන සම්ප්‍රයුක්ත අදහසක් නෙවෙයි. ඒක මගේ අත්දැකීමෙන් දන්නවා. ওই බොහෝ අපේ දායක පිරිස් යම් ගැටලු වහාම පරිසරවලින් මම මෙහෙ යනවා එහෙ යනවා කියලා යනවා. සමහර ඇත්තෝ ඒ විතරක් නෙවෙයි. සමහර ස්වාමින් වහන්සේලා පවා විදේශගත වීම පවා සිද්ධ කරනවා සමහර පුජ්‍යලේ හොයාගෙන. ඒ හොයාගෙන ගිහිල්ලා මෙන්න මෙයා හම්බුනොත් මට මේ වැඩේ කරගන්න පුළුවන්. මේ පරිසරයට ගියොත් අන්තිමේ තියෙන්නේ හිස් අතින්. මොනම දෙයක්වත් ලබා ගන්නට බෑ. ඒ නිසා පේනවා මේක
වැරදි විදියට අපි හිතුවොත් මේ බුද්ධාදී උත්තමයන් වහන්සේලා මේ ආරණ්‍ය පරිසරය ඊටාම උසස් පරිසරයක් හැටියට උන්වහන්සේලා ඇලුම් කරා. හැබැයි ඇලුම් කරේ නතේ කාම ගවේෂිනෝ කාම ගවේෂණයක් පදනම් කරගෙන නෙමෙයි උන්වහන්සේලා මේ පරිසරයට ඇලුම් කරේ. එතකොට බොහෝ කෙනෙක් ওই යන පිරිස ඒ පරිසරයට ඇලුම් කරන්නේ නතේ කාම ගවේෂිනෝ කියන එකට වඩා අර කාම ගවේෂණයක් ඉතා සියුම් විදියට එතන ගොඩ නැගෙනවා අපි දන්නේ නැති වුණාට. ඒ වනාන්තරයේ තියෙන පැල ඇටි දැකලා තෘෂ්ණාවන් උපදිනවා. මේවා ගෙදර ගේන්න ඕන. මේවා අරගෙන යන්න ඕන. ලස්සන මල් ගස් ආදී මල් වර්ග දැකලා ඒවයි ගැන සතුටු වෙනවා. නොයෙකුත් පක්ෂීන් දැකලා සන්තෝෂය ලබනවා. ඒ වගේම වනඵල ගෙඩි ආදී දේවල් අනුභව කරලා ඒවෙන් සතුටු වෙනවා. ඒ වගේම මේ දිය පහරවල් දැකලා එතකොට පේනවා අර බුදුහාමුදුරුවන්ගෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් අහනවා බුදුහාමුදුරුවනේ මේ දුර ආරණ්‍ය සේනාසන ලැබීම ඉතා අපහසු දෙයක්. ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනවල හිත එකඟ කර ගැනීම ඉතා අපහසු දෙයක්. ඊළඟට ඒ ආරණ්‍ය සේනාසනවල ප්‍රඥාව දියුණු කරගන්න එක ඉතා අපහසු දෙයක්. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එසේමයි බ්‍රාහ්මණේක අපහසු දෙයක්. ඉතා ඈත ආරණ්‍ය සේනාසනවලට යන්නේක අපහසු දෙයක්. අපි හිතනවා මේක පහසු කටයුත්තක්. දැන් කැලේකට ගල් ගුහාවකට කොහාට හරි ගියාම දැන් අපේ වැඩේ කෙරෙයි කරගන්න පුළුවන් කියලා නිකන් මනෝ කල්පනා ඇති කරගන්න. ඒක සම්පූර්ණම හිස් දෙයක් බවට පත් වෙනවා. ඒවයි ගිහිලා නිකන් ඇවිදලා එනවා. ඒවයි ගිහිලා හිත එකඟ කරගන්න එකත් අපහසු දෙයක්. ඇයි හිත එකඟ කරගන්න බැරි? මෙහි නගරදී නොදුටු අපූරු දේවල් පරිසරයේ තියෙන යම් යම් දේවල් චමත්කාර විදියට ඒව දැකලා ඒව ගැන ඇලිලා ඒව ගැන සොයමින් ඒව ගැන හිතමින් ඒව ගැන සතුටු වෙමින් වාසය කිරීම සහ හිත එකඟ කරගන්න බෑ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරනවා සමාධියක් ඇති කරගන්නට දියුණු කරගන්නට බැරි වුණොත් වනය විසින් ඔහු ගොදුරු කරගන්නවා කියලා. මොකද්ද මේ වනය විසින් ගොදුරු කරගන්නවා? කැලේ විසින් ගොදුරු කරගන්නවා කිව්වේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අහු වෙලා එයා කාම ගවේෂකෙක් බවට පත් වෙනව දන්නේම නැහැ. හැබැයි ඉන්නේ කැලේ. දැන් මම භාවනා කරනවා කියලා කියන යාට ඒක තේරුම් ගන්න බෑ. ඊටා සියුම් විදියට එයා කාම ගවේෂකෙක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. එතකොට පේනවා දැන් මේ බුදුහාමුදුරෝ දේශනා කරන දේ හොඳට තේරුම් ගන්න ඕන. අපේ පරිසරය කෙසේ වෙතත් පින්වත්නි සියුම් විදියට අපේ මේ සිත සොරා ගන්නව නම් අර සුවඳ සොරෙක්, ශබ්ද සොරෙක්, ගන්ධ සොරෙක්, රස සොරෙක්, ස්පර්ශ සොරෙක් බවට පත් වෙනවා නම් අපේ ජීවිතය අර කැලය විසින් ගොදුරු කර ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එයා ඒ ඇත්තන්ට ඒ කැලයෙන් තියෙන අර රමණීයානි අරඤ්ඤානි යත්තන රමණී ජනෝ කියන ඒක සැනසීමක් ඇත්තන්ට ලබා ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් අද කාලේ නම් ඕක ඉතින් එහාටම ගිහිල්ලානේ පින්වත්. අද කාලේ සම්පූර්ණ ව්‍යාපාරයක්නේ. කැලයක් තිබුණොත් ඕක ඉතින් මැටි ගෙවල් ටිකක් හරි ගස්ස ගන්නවා. ඉතින් ওই ලැන්තෑරුමක් දෙකක් ඉල්ලනවා. ඉතින් ওই විදේශිකයෝ ටිකක් ගෙන්න ගන්නවා. ඉතින් අර හැමේ ගෙන්නගෙන ওই ඉන්නවා. ඒ ඇත්තන් කතා කළොත් මගේ අත්දැකීමෙන් දන්නෝ ධර්ම අවබෝධය බිඳුවයි. ජීවිත අවබෝධය බිඳුවයි. හුඟක් ඇත්තන්. ඉතින් මොනවා හරි ටිකක් අනුභව කරනවා. ඉතින් අර කැලේට ගත වෙලා කාලය ගත කරමින් වාසය කරනවා. ඉතින් අපි හිතන් ඉන්නවා දැන් ඉතින් ඒ කැලේට ගියාට පස්සේ අපේ විමුක්තිය හරියට හරි දැන් ඉතින් ඔක්කොම හැදුනා. දැන් අපිට මේ සංසාරේ ඈතර කරගන්න පුළුවන්. අපි කල්පනා කරන්න ඕන මේක මෝස්තරයක් හැටියට නෙවෙයි පින්වත්නි. ජීවිතේ හැබැයි අවබෝධය ලබන්නට තමයි අර බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අරණ්‍ය සේනාසන වලට ගියේ. උන්වහන්සේලා තුල ව්‍යාජයක් තිබුණේ නැහැ. අව්‍යාජ ජීවිත.
සම්පූර්ණයෙන්ම මේකෙන් නිදහස් වෙන්න ඕන මේ කාම ගවේෂණ තත්ත්වෙන්. ඒක සියුම් විදියට බලපාන්නේ මෙහෙමයි කියන විදර්ශනා දුරය දියුණු කළ උන්වහන්සේලාට පින්වත්නි ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා වනය විසින් උන්වහන්සේලා ගොදුරු කරේ නැහැ. උන්වහන්සේලා සංසිඳුණු පිරිසක් බවට පරිවර්තනය වුණා. මම කියන්නේ නෑ අද කාලේ එහෙම පිරිසක් ඇත්තේම නැහැ කියලා. එහෙම පිරිසක් ඉන්න පුළුවන්. නමුත් වැඩි දෙයක් අර වාණිජමය මෝස්තර අදහසකින් මිනිස්සු ওই කාලය ගත කිරීමක් තමයි හුඟක් දුරට දකින්ට තිබෙන්නේ. ඊළඟට පින්වත්නි දැන් අපි සඳහන් කළ මූලිකම කාරණය තමයි මේ කාම ගවේෂණය කියන එක. දැන් සමහර විට අපි අඹුදරුවන් දූදරුවන් මේ සේරම අත්හැරලා දාලා මම මේවැයෙන් නිදහස් වෙලා දැන් බණ භාවනාවේ යෙදෙන්න ඕනේ කියන එක්කෙනා තුලත් ඊතාසියුම් විදියට රිංගනෝ මේ අර කිව් විදිහට අර මල සිඹිනකොට අර ඊතාසියුම් විදියට මේ සුවඳ සොරෙක් වුණා වගේ ඊතාසියුම් දැන් බුදුහාමුදුරුවන්ට පූජා කරන්නට වත්තේ මලක් නෙලනකොට අනේ මේ මල ලස්සනයි මේ මල සුවඳයි කියලා ඒ කල්පනා කරලා ඒක ගැන තෘෂ්ණාවක් උපදවන්න. එතකොට දැන් ඒ නිසා තමයි එතනම අර විදර්ශනා දුරයක් ඇතුල් කරලා තියෙන්නේ. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තති පූජා මේ වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත මල බුදුහාඳුරන්ට පූජා කරනවා. එහෙම හිතනකොටම අර මලේ සුවඳ පැහැය ගඳට වඩා බුදු ගුණය ඊටාම උසස්. ඒ කියන්නේ මේ ලෝකේ බුදුහාඳුරුවෝ හා සමාන මලක් නැහැ. මේ මොන මල පූජා කළත් බුදුහාමුදුරන්ට සමාන කරන්න බෑ කියන අදහසක් බුදුහාමුදුරුවෝ කෙරේ පැහැදීමක් කෙනෙකුට ඇති වෙනවා. ඊට පස්සේ එහාට යනකොට පින්වත්නි පුප්පම් මිලා යාති යතායිද අන්න එතකොට පේනවා අර අරණ්‍යගත වෙලා පිපිච්ච මල වගේම මිලාන වෙච්ච මලටත් තමන්ගේ හිත යොමු වුණා. ඒක තමයි අර යථාර්ථය. මේ හැම දෙයකම තියෙන ආදීනවය. අර වර්ණයත් ගන්ධයත් දුරු වෙච්ච මැලවිච්ච මල. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. ඒ යථාභූත. එතකොට ඒකෙන් බුදුහාඳුරෝ පෙන්වන්නේ මොකද්ද? දැන් මේ කාම ගවේෂණය කරන පුජ්‍යලයන් පින්වත්නි ඉන්ද්‍රිය පිනවනෝ විනා ආදීනවය ගැන කොහොමවත් සලකන්නේ නැහැ. ආදීනවය ගැන නොසලකා ඉන්ද්‍රිය පිනවමින් යන ගමන ඊටාම අනතුරුදායක දුක්ඛදායක ගමනක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. යම් පමණකින් ඒක අඩු කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් අඩු කරන්නට තියෙන එකම මාර්ගය ඉන්ද්‍රිය පිනවන ගමන්ම ආදීනවය ගැන සලකනවා. ඒ එකම ආදීනවය ගැන සලකමින් යනවා. එතකොට පිපිච්ච මලකුත් පරවෙච්ච මලකුත් ඒ සංකල්පනාවල සිටිවිලි වල තියෙනවා. අපේ ජීවිතය සම්බන්ධ වුණත් එහෙමයි. සුවඳ සම්බන්ධ විතරක් නෙමෙයි රස සම්බන්ධව පිළිබඳත් එහෙමයි. මේ හැම දෙයක් තුලම තියෙන්නේ ඒකයි. ඒ නිසා තමයි අර අනුත්තරීය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දස්සනානුත්තරීය. මේ දකින්නදී අනුත්තරීය ධර්මයක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද? අර ආදීනවයත් එක්ක දකින්න එක්කෙනාටයි ඒක අනුත්තරීය දර්ශනයක් වෙන්නේ. නැත්නම් ඒක අනුත්තරීය දර්ශනයක් වෙන්නේ නැහැ. ඒක අනේ ලස්සනයි හොඳයි පැහැපත් කියලා එකෙන් නැවත නැවත ඇලීමක් ඇති කරගන්නවා නම් ඒක දස්සනානුත්තරීය නෙමෙයි. දස්සනානුත්තරීය කියන්නේ ඒකේ ආදීනවයත් එක්ක ගැන සලකලා කල්පනා කළොත් අන්න ඒ දර්ශනය අනුත්තරීය දර්ශනයක් වෙනෝ. ඒ මොකද ඒකේ ඇලෙන්නේ නැති නිසා. ඒකේ ගැටෙන්නේ නැති නිසා. ඒකේ ඉදිරියට මුලා වීමක් ඇති කරගන්නේ නැති නිසා තමයි ඒක අනුත්තරීය දර්ශනයක්. එතකොට ඇහෙන් දකින දේ දිට්ඨි අනුත්තරී. ඇහෙන් දකින දේ කනෙන් අහන දේ ශබ්ද මේ ඉන්ද්‍රිය පහෙන්ම පින්වත්නි අපි තේරුම් ගන්න ඕන
බෞද්ධයා කියලා එහෙනම් සඳහන් කරන්නේ ඒක දේශයක් එක පැත්තක් ගැන එක පැත්තකින් විතරක් නෙමෙයි මේ ඉන්ද්‍රියෙන් බලන්නේ. දැන් ඇහෙන් බලනකොට ඒකේ ලස්සන විතරක් පේනවා නම් එක පැත්තයි මේ ඉන්ද්‍රිය පේන්නේ. කනෙන් අහනකොට මේක මිහිරි කියලා හැරෙන එක පැත්තයි පේන්නේ. එහෙනම් දෙපැත්තම පෙනීම තමයි අනුත්තරී කියන වචනෙන් පෙන්නන්නේ. අර මිහිරි අමිහිරි දෙකම තියෙනවා. මේක ආදීනමේ තියෙනවා. ගඳ සුවඳ දෙකම තියෙනවා. පිපීම පරවීම දෙකම තියෙනවා. එතකොට ඒ විදියට භාවිත ඉන්ද්‍රියක් අපි ඇති කරගත්තොත් අන්නේ භාවිත ඉන්ද්‍රිය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ උසස්ම භාවිත ඉන්ද්‍රිය හැටියට පෙන්වුවේ. එතකොට එවැනි භාවිත ඉන්ද්‍රියක් යම් කෙනෙකුට තියෙනවා නම් ඇස කන නාසය දිව ශරීරය සිත කියන භාවිත ඉන්ද්‍රියක් යම් කෙනෙකුට තියෙනවා නම් එයා ගමේ හිටියත් ගැටලුවක් නැහැ, නගරේ හිටියත් ගැටලුවක් නැහැ, එයා අරණ්‍ය සේනාසනයකට ගියත් ගැටලුවක් නැහැ. එතකොට එහෙනම් ගැටලුව තියෙන්නේ තමා ළඟයි කියන එක තේරුම් ගන්න ඕන. ඒ තමා ළඟ තියෙනවා නම් ගැටලුව තැනකින් ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් නම් ඒක මායාවක්. ඒක අපි ලබා ගන්නපු වැරදි දෙයක්. දැන් මම තව දන්න සිද්ධි තියෙනවා. සමහර කෙනෙක් මේ හාමුදුරුවෝ මහාන වෙලා ඉතින් ඒ බණ භාවනා කරගෙන හොඳට ඉන්න දැකලා අනේ මටත් මහාන වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙම හිතපු අය සෑහෙන මහාන. හැබැයි පින්වත් අර බැලුම් බෝලේ වගේ තමයි. ඒ අර ආසාවත් එක්ක ඇති වුණ කොහොම හරි සිවුරක් පෙරව ගත්තා එක්කෝ මහානකම ආයක මතක නැහැ. එහෙම නැත්තම් ඒකේ ඉන්න බෑ, ඒක අත්හැරලා දාලා යනවා. එහෙම නැත්තම් කිසිම ධර්මයක් ඉගෙන ගන්න. අද මේ ශාසනය විතරක් නෙමෙයි මුළු රටේම යම්කිසි තත්වයක් තියෙනවා නම් පින්වත් සිංහල බෞද්ධයන්ට ලොකු අවාසියක්, අසාධාරණයක්, ඛේදවාචකයක් උදා වෙලා තියෙනවා නම් අර ස්වාමීන් වහන්සේලා පුළුවන් තරම් ධර්මයේ ඉගෙන ගන්න, ඇති කරගන්න කැමැත්ත වැඩි කරගන්නව නම් ධර්මදර භික්ෂුන් වහන්සේලා ඇති වෙනවා නම් මේක අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් පින්වත්නි බෞද්ධයෝ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා. කිසිම අන්‍ය ආගමිකයෙක් තමන්ගේ පූජකයන්ට දොස් කියන මම නම් ඇහිලා නැහැ, මට නම් ඇහිලා නැහැ. නමුත් මේ බෞද්ධයෝ හරියට භික්ෂුන් වහන්සේට දොස් කියන පිරිසක් ඉන්නේ. මොන දේ සමහර විට කරන්න කියලා. ඒ නිසා අපි පුංචි කාලේ ඉඳලම පිරුදු වෙන්න ඕන. කිසි දවසක භික්ෂුන් වහන්සේට මොන හේතුවක් නිසාවත් දොස් කියලා විවේචනයේ සමාජ ඉදිරියේ විවේචනය කරන ඒ වැරදි සිරිත අපේ ජීවිතෙන් අයින් කරගන්න. එහෙම ඒව ඇති කරගන්නකම් මේ සිංහල බෞද්ධයාට මේ තියෙන විෂණය ලේසි එකක් නෙමෙයි. ඒකෙන් නිදහස් වෙන්න බෑ. එතකොට මේ ඇත්තන්ට නොකියුවට ඒව හැම දෙයක්ම තේරුම් ගන්න ඕන. අන්න ඒ නිසා තමයි අර මහාන වෙන්න ආසෙයි කියලා මේක කරගත්තට ඇවිල්ලා ටික දවසක් යනකොට අමතක වෙනවා වගේ, එහෙම නැත්නම් උපවැදි වෙනවා වගේ දේවල් තමයි වැඩිපුර දකින්න තියෙන්නේ. ඒ නිසා පිටින් දකින අපි හිතුවොත් මේ කැලේ හොඳයි, කැලේට ගිහිල්ලා කරගන්න පුළුවන් කියලා කැලේ ගිහිල්ලා කරන්නේ නැහැ. පැවිදි වෙලා හොඳයි, පැවිදි වෙලා කරගන්න පුළුවන්, එතෙන්ට ගිහිල්ලා කරගන්නේ නැහැ. ඒ නිසා ඒක නෙමෙයි තියෙන මේ වරද තියෙන තමා තුලමයි. අන්න ඒක හරි විදියට තේරුම් ගත් එක්කන ගවේෂණය කරපු එක්කනට තමයි මේ ඕන තැනක් හොඳයි. එයාට පැවිදි වුණත් බොහොම සැනසීමෙන් එයාගේ පැවිදි ජීවිතය ගත කරන්න පුළුවන්. අනිත් ඇත්තන්ගේ ක්‍රියාකාරකම් එයාට වැඩක් නැහැ. සමාජයෙන් ලැබෙන උපකාර ආදර ඒවත් උමනා කරන්න. එයා ආපු වැඩේ ඊටාම පිරිසුදු එයා කරගෙන යනවා. ආරණ්‍ය සේනාසනයට ගියත් එහෙමයි. එතකොට පේනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මොකද්ද? අපි තුල තියෙන මේ වෙනස් වීම අපි සිද්ධ කරගන්නේ නැතුව අපි අපේ ජීවිතේ වෙන පැත්තකට පරිවර්තනය කර ගැනීමෙන් හෝ වෙන පරිසරයකට යෑමෙන් හෝ ජීවිතේ වෙනස් කරන්න බෑ. එහෙම හිතනවා නම් ඒක වැරදි. ඒ නිසා අපි පුංචි කාලේ ඉඳලම තේරුම් ගන්න ඕන අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමාන එකක්
මේ සංසාරේ මෙවැනි දායාදයක් පින්වත් අපිට වෙනත් ඇත්තේම නෑ මේ ධර්ම දායාදේ තරම්. ඒ දායාදේ මේ පිරිස ලබලා තියෙනවා. එතකොට මේ ධර්ම දායාදය හොඳින් බාර අරගෙන අපිට ලැබිච්ච මහඟු දායාදයක් හැටියට බාර අරගෙන සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, ප්‍රඥා ප්‍රතිපදාව දියුණු කළා චිත්ත ශක්තිය, කර්ම ශක්තිය, ජීවිත ශක්තිය, ප්‍රඥාව දියුණු කරලා සංසාරයෙන් ඈතර වෙන්න හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න ඕන. ඒක ඊටාම අවශ්‍ය කරන දෙයක්. ඉතින් අද මේ වටිනා ධර්ම දේශනාවට දායකත්වයේ ඉසුළුවේ විදත් කන්නංගර මහත්මත්, නර්මදා චත්‍රපාණි නෝනා මහත්මියත් මේ දෙපළ 265න් එක රත්නපිටිය බොරලැස් ගමුවේ නිවසේ පදිංචි. ඒ ඇත්තන්ගේ බලාපොරොත්තුව විදත් කන්නංගර මහගේ සහ එම නෝනා මහත්මියගේ දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටත්, ඒ වගේම පැමිණ සිටින සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කළ ආශිර්වාද කරන්නටත්, දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්නටත්, බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත්, ඒ වගේම විදත් කන්නංගර මහත්මයා සහ නෝනා මහත්මිය යන දෙපාර්ශ්වයෙන් මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණවීම, ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාටම ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ආශිර්වාද කිරීම යන වැදගත් කරුණු මුල් කරගෙන තමයි ඉතින් මේ තරුණ දෙපළක් එවැනි උතුම් අදහස් ගොඩක් ඇති කරගෙන මේ වටිනා දේශනාව සිද්ධ කළා. ඒ සියලු පරමාර්ථයන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. මේ සියලු දෙනාටමත් මේ ඇත්තන් හැදුවඩු දෙමව්පියන්ටත් අපි හැදුවඩු දෙමව්පියන්ටත් සියලු ලෝක සත්‍යයටත් විශේෂයෙන්ම අප්‍රමාණ සේවයක් සිද්ධ කරන මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති අපේ කල්යාණ මිත්‍ර දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ සෑම සියලු දෙනාටමත් මේ ඇත්තන් නමින් මිය පරලෝකීය ඇත්තන්ටත් සියලු දෙවියන්ටත් සියලු ලෝක සත්වයාටත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්ත අමා මහ නිවන් සම්පත්තිය ඒකාන්ත කොටම අවබෝධ වෙත්වා කියලා සාදුක ප්‍රාර්ථනා කරන්ට. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම දෙනාටම උතුම් මහා නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා. අප සැම කෙරේ දයානුකම්පාවෙන් යුක්තව අද දවසේ ධර්මදේශනාව පැවැත්වූ ගරු කටයුතු දේශකයන් වහන්සේ වන ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමන රතන ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කරගත් මේ සියලු කුසල් දහම් දේශකයන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් ධර්ම දේශනාවෙන් අප මේ ආකාරයට සමුගන්නවා. ඔබ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.